තෙරුවනයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් මකරන්දේ සුවදින් පින්සිත් දිවා සනහන ජාතියේ පොදු නාලිකාව බෞද්ධ රූප වාහිනිය බේපේදී සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව බෞද්ධ නාලිකාවේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පිහිටි කුරුණෑගල ඇත්කන්ද රාජ මහා විහාරස්ථ පරිසරයේ සිට මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. සදහැවතුනි, දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් දොහොත් මුදුනත් වැඳ සාදු නදින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවතුනි, අද දේශනාව වෙනුවෙන් දායකත්ව ලබා දී කටයුතු කරනවා නිකවරටිය පදිංචි කුරුණෑගල මහාධිකරණයේ සේවයෙන් නියුතු චම්පිකා දසනායක මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙන් නියුතු ලුතනන්ට් කමාන්ඩර් ජයන්ත කුමාර මහතා සහ තෙවිතු දම්සිත් සිතුම් දම්සාර යන සදැහැති පින්වත් පිරිස. එහෙමනම් අපි ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම් මෙතෙන් සිට මෙතුම් වූ දේශනාව සිදු කරන හැටියට පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි,
බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ පුප්ප කියන වර්ගයේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයන් දෙකක්. නපුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකි ඒතේසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරෝ. මේ ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළි අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේගේ ප්‍රශ්නයකට උත්තරයක් හැටියට. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක ආනන්දයන් වහන්සේට හිතෙනවා මේ ලෝකේ නොයෙක් සුවඳ වර්ග තියෙනවා. හර සුවඳ අතර සඳුන් සුවඳ හරි උතුම්. මුල් සුවඳ අතර ඉරිවේරිය කළුවැල් ආදී දේවල් වල සුවඳ හරි උතුම්. මල් සුවඳ අතර දෑසමන් තුවරලා බෝලිද්ද මේ ආදී මල් වල සුවඳ හරි උතුම්. මේ වගේ තවත් නොයෙක් සුවඳ මල් වර්ග ලෝකේ තියෙනවා. හැබැයි මේ හැම දෙයකින්ම හමන සුවඳ යටි සුළඟින් හමනවා මිසක් උඩු සුළඟට හමන සුවඳක් මේකකවත් නැහැ. එතකොට ලෝකේ තියෙන හැම සුවඳක්ම යටි සුළඟට විතරක් දහමනව ඇත්තේ. උඩු සුළඟට හමන සුවඳකුත් ලෝකේ තියෙන්න ඕනේ. උන්වහන්සේ එහෙම කල්පනා කර කර ඉන්නකොට ආනන්දයන් වහන්සේ කල්පනා කරනවා මේක මම තනියම කල්පනා කරලා නිගමනයකට එනවට වඩා බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න එක හරි වටිනවා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සිවුර ඒකාංශ කරලා භාග්‍යතුන් වහන්සේට සකසලා වන්දනා කරලා තමන් වහන්සේගේ හිතේ උපන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කරලා ස්වාමීනි උඩු සුළඟට හමන සුවඳකුත් මේ ලෝකේ තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ආනන්ද එහෙම සුවඳකුත් ලෝකේ තියෙනවා. උඩු සුළඟටත් හමනවා. යටි සුළඟටත් හමනවා. හරහයි දස දිසාවෙම පැතිරලා යන සුවඳක්
ලෝකේ තියෙනවා. එතකොට ඒක සාමාන්‍ය සුවඳක් නෙමෙයි. අර අපි උතුම්ම සුවඳයි කියලා කියපු සඳුන් සුවඳ, මුල් සුවඳ, මල් සුවඳ ආදී කොච්චර උසස් වුණත් යටි සුළඟට විතරක් හැමුවා. දැන් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනකොට මේ සුවඳ උඩු සුළඟට විතරක් නෙමෙයි උඩු සුළඟටත් හමනවා යටි සුළඟටත් හමනවා හරහට බලහම අනික් අට දිශාවටමත් හමනවා. උඩයි යටයි එකතු කරගත්තාම දස දිශාවෙම පැතිරෙන සුවඳ. එහෙනම් ඒක ඊටා විශේෂ සුවඳ වර්ගයක් වෙන්න. ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ උතුම් සුවඳ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා ආනන්ද යම් ගමක ජීවත් වෙනවද තුනුරුවන් සරණ ගියපු කෙනෙක්. එහෙම නැත්නම් පිරිසක්. බුද්ධ රතනය පිළිබඳව සැකයක් නැහැ. ධර්ම රතනය පිළිබඳව සැකයක් නැහැ. ආර්ය මහා සංඝ රතනය පිළිබඳව සැකයකුත් නැහැ. මේ තිසරණය කෙරෙහි මනාව පිහිටලයි ඉන්නේ. යමෙක් තිසරණය කෙරෙහි මනාව පිහිටියා නම් ඔහු මේ ලෝකේ හරි විශේෂ පුද්ගලයෙක්. අපි ඒ කාරණාව එච්චර හිතන්නේ නැති වුණාට අපිත් නිවැරදිව මේ තිසරණය පිහිටියොත් මේ ලෝක ජනගහනය අතර ඊටාම විශේෂ පුද්ගලයෙක්. හැබැයි ඒක අනික් අයට මහලුකුවට පේන්නේ අපි විශේෂයි කියලා. තුනුරුවන්ගේ සරණ නොලබපු කෙනෙක් මරණයෙන් පස්සේ බොහෝ වෙලාවට දුගතියට යනකොට තිසරණෙහි පිහිටපු කෙනා සුගතියක උපදිනවා. නින්දෙන් පිබුදුනා වාගේ සුගතිය උපදිනවා කියලා සඳහන් කරනවා. ඒ නිසයි විශේෂ. මේ ලෝකේ විශේෂ පුද්ගලයෝ තව ගොඩක් ඉන්නවා. නමුත් මේ හැමෝටම වඩා තිසරණ තියෙන කෙනා විශේෂයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද උතුම් වූ තිසරණෙහි පිහිටලා යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකුණේද අදත්තාදානයෙන් වැළකුණේද වැරදි කාම සේවනයෙන් වැළකුණේද මුසාවෙන් වැළකුණේද රහමෙර පානයෙන් වැළකුණේද ඔහුගේ සුවඳ මේ දස දිශාවේම හමනවා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ සීලය පිළිබඳව. එතකොට හැම සුවඳක්ම අභිභවනය කළ සුවඳක් ලෝකේ තියෙනවා නම් සීල ගන්ධෝ අනුත්තරු ඒ සියල්ලට වඩා උතුම් වෙනවා සිල් සුවඳ. පන්සිල් වලට අමතරව සීලේ විවිධ ප්‍රභේද විවිධ මට්ටම් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා. යමෙකුට පන්සිල් ආරක්ෂා කරන්න පුළුවන් නම් ඔහු ලෝකේ ඊටාම දක්ෂ පුද්ගලයෙක්. මේකෙන් තීරණය කරලා දෙන්නේ අපේ දක්ෂ බව. ප්‍රාණඝාතයෙන් වළකින්න පුළුවන් නම් ඔහුත් හරි දක්ෂයෙක්. ඊටාම වටින්නේ දිවි හිමියෙන් කියලා සමාදන් වෙනවා. මගේ ජීවිතේ නැති කලත් මම සතෙකුගේ ජීවිතේ නැති කරන්නේ නැහැ. මගේ ජීවිතේ නැති කලත් කුසගින්නෙම ඉඳලා නැති වෙලා ගියත් මං අනුන්ගේ යයි සම්මත කිසිම දෙයක් අරගන්නේ නැහැ. වැරදි කාම සේවනයකට යන්නේ නැහැ. මොනතරම් කරදරයකට භාජනය වුණත් බේරීම ගැලවීම උදෙසාවත් මුසාවක් නම් කියන්නෙම නැහැ. රහමෙරක් පානය කරන්නේ නැහැ දිවි හිමියෙන් කියලා පොරොන්දු වුණොත් ඒක මොනතරම් ආනිසංස සහිතද? පින්නතුනි සඳහන් කරලා තියෙන්නේ අපි සංසාරේ පින් එක්ක පවුත් කරලා තියෙන ඕනතරම්. නමුත් මේ දිවි හිමියෙන් කියලා පොරොන්දුවක් දුන්නොත් හෘද සාක්ෂියට එකඟවම අපි මේ පොරොන්දුව දීලා නැගිටිනකොට පිටිපස්සෙන් පිහියෙන් එන්න. හදිසි
අකුණකට ගොදුරු වුණොත් ඒ මොහොතේම මැරිලා උපදින්නේ සුගතිය කියලා. අර දිවි හිමියෙන් කියලා පොරොන්දු වෙන වචනය ඒ තරම්ම බලවත්. ඒ නිසායි සඳහන් කළේ යමෙකුට ප්‍රාණඝාතයෙන් වළකින්න පුළුවන් නම් ඒක මහ පුදුම දක්ෂ බවක්. මොකද අපට එළඹිලා තියෙන්නේ ප්‍රාණඝාත කරන්න හේතුමයි. එළඹ සිටි සිහිය නැති හැම මොහොතකම ප්‍රාණඝාතයකටම තමයි මගේ හැදිලා තියෙන්නේ. සමහර වෙලාවට කූඹි අපිට දෂ්ට කෙරුවොත් මනා සිහියක් නොතිබුණොත් අපි කරන්නේ වහාම පියලා දාන එක. නමුත් මුලදී මේ වෙලාවේ මරණයටපත් වෙන්නත් පුළුවන් ඒ සතා. හැබැයි මේ පිහින්නේ ද්වේෂයත් එක්ක. ද්වේෂය මුහුණා කියලා කියන්නේ බොහෝ වෙලාවට අර කරුණු පහම සම්පූර්ණ වෙනවා. මధుරෙක් දෂ්ට කළොත් අපි කරන්නේ පහර ගන්න එක. වෙන වැඩක ඉන්න ගමන් නමුත් ඒ වැඩේ කරනවා. නමුත් කරුණු ටික සම්පූර්ණ වෙනවා ද්වේෂසිතත් එක්ක. ආන් ඒ හැම වෙලාවකම එළඹ සිටි සිහියට ඇවිල්ලා එයින් වළකින්න පුළුවන් නම් ඒක විශේෂ දක්ෂ බවක්. මේ එකක් සිල්පදයක් ආරක්ෂා කරනවා කියලා කියන්නේ විශේෂ දක්ෂතාවයක්. ඊට වඩා ලොකු දක්ෂතාවයක් තව කෙනෙකුට තියෙනවා නම් ඔහු අෂ්ටාංග සීලයට යනවා. කෙනෙක් සමහර වෙලාවට සාමාන්‍ය උපාධියක් කරලා ඉවර වෙලා විශේෂ උපාධි ගණනාවක් කරනවා. ඒ අරට වඩා තව දක්ෂ බව. පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් අෂ්ටාංග උපෝසතයට යනවා. එතකොට ඔහු පන්සිල් රකින්න කෙනෙකුට වඩා හුඟක් උසස්. තවත් කෙනෙකුට පුළුවන් නවාංග උපෝසතයට යන්න. විශේෂ ශික්ෂා පදයක් නවාංග උපෝසත සීලී තියෙනවා. ඒ තමයි අවසාන ශික්ෂා පදේ සබ්බ සත්‍යේසු මෙත්තා සහගතේසු. සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රී සිතක් ඇතුවම කටයුතු කරනවා. අද දවස නම් සමාදන් වුණේ මේ පැය 24ම එහෙමයි කියලා පොරොන්දු වෙනවා. නමුත් ඒක තරම් පහසු වැඩක් නම් නෙමෙයි. මිනිස්සු සත්තු කිසිම කෙනෙක් ගැන අද දවසේ කේන්ති ගන්නෙ නෑ. නමුත් එතෙට එන්න පුළුවන් නම් සංසාරේ ආත්ම කෝටි ප්‍රකෝටි ගාන ලාභයක් මිස පාඩුවක් නෑ. ඊටත් වඩා දක්ෂණ දසාංග පෝසතයටත් යන්න පුළුවන්. ඔය අතර තියෙනවා බෝධිසත්වවරු ආරක්ෂා කරපු සීලයක් ආජීව අෂ්ටමක සීලය කියලා. එයත් ඉතාම විශේෂ සීලයක්. අපේ භාග්‍යතුන් වහන්සේ එවන් සීලයක් සාමාන්‍යයට විශේෂයෙන් පනවන්නෙත් නෑ. සීල මට්ටම දේශනා කරලා තියෙනවා. ඒක පනවලා නෑ. කාරණා 8ක් නමුත් ඊ타ම සිහියෙන් සිටිය යුතු කරුණු ටික. සම්පප්පලාපා වේරමණී සික්ඛාපද. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපද. සම්පප්පලාපා කියලා කියන්නේ නිවනට අදාළ නැති මටත් තව කෙනෙකුටත් දෙගොල්ලටම ප්‍රයෝජනයක් නැති අනුන්ගේ කාරණාවක් නමුත් කතාවට ගත්තොත් ඒ ශික්ෂාපදේ කැඩෙනවා. දෙදෙනෙක් මුණ ගැහුණොත් කරන්න තියෙන හොඳම සාකච්ඡාව ධර්ම සාකච්ඡාවක් කියලා කියන්නේ. එහෙම නැත්නම් අර වාගේ වචනවලට යන්න තියෙන ඉඩකඩ අපි නොදැනීම වැඩි වෙනවා. තම තමන්ගේ දක්ෂ භාවයේ හැටියට එවන් සිල් ආරක්ෂා කරන්න පුළුවන්. සසර ලැබෙන ලාභයත් ක්‍රමක්‍රමයෙන් ඉතාම ඉහළයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ උතුම් තිසරණේ මත පිහිටලා යමෙක් මෙවන් උතුම් සිල් ගුණ ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා නම් ඔහුගේ සුවඳ දස දිසාවටම හමනවා කියලා.
ඒ කාරණාව පැහැදිලි කරන්නයි මේ ගාථා රත්නයන් දෙක භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. පළවෙනි ගාථාව න පුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති. මල් සුවඳ උඩු සුළඟට නොයයි න පුප්ප ගන්ධෝ පටිවාත මේති සඳුන් තුවරලා බෝලිද්ද ආදී මේ මල්වල සුවඳවත් උඩු සුළඟට යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සතංච ගන්ධෝ පටිවාත මේති නමුත් සත්පුරුෂයන්ගේ සිල් සුවඳම උඩු සුළඟට හමාගෙන යයි. සබ්බා දිසා සප්පුරිසෝ පවාති ඒ සත්පුරුෂයන්ගේ සුවඳ උඩු සුළඟට පමණක් නෙමෙයි හැම දිසාවකටම හමනවා. දෙවනි ගාථාවෙන් දේශනා කළා චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකි සඳුන් තුවරලා උපුල් දෑසමන් යන සුගන්ධ ද්‍රව්‍යයන්ගේ සුවඳට වඩා ඒතේසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරු සිල් සුවඳ බොහෝසේ උතුම් කියලා. හැම සුවඳකටම වඩා උප්ප ගන්ධෝ කියන කාරණාව විස්තර කරනවා. ලෝකේ බොහෝම සුවඳවත් මල් වර්ග රාශියක නම් මෙතන සඳහන් කරලා තියෙනවා උප්ප ගන්ධෝ කියලා කියහම. ලෝකයාගේ සිත් පිනවන මල් සුවඳ ලොව ඇති තාක් මල් සුවඳවත් නොවේයි කියලා සඳහන් කරනවා. ලෝකයාගේ සිත් පිනවන මල් සුවඳ අතර හැම මලක්ම සුවඳ නැහැ කියලා සඳහන් කරනවා. විශේෂයෙන් මෙතන සඳහන් කරන මල් වර්ග කීපයක් අපි සිහිපත් කළොත් පරසතු මදාරා මල්, ඊළඟට සඳුන්, තුවරලා, බෝලිද්ද, සීනිද්ද, සපු, දුනුකේ, දෑසමන්, එරහැඳි මේ ආදී වශයෙන් බොහෝ මල් වර්ග සඳහන් කරනවා ලෝකේ තියෙන ඉතාමත් සුවඳවත් මල් කියලා. හැබැයි මේ කොච්චර සුවඳ වුණත් යටි සුළඟින් විතරක්ම හමාගෙන යනවා. තව්තිසා දෙව්ලොව තමයි මේ පරසතු මල් තියෙන්නේ. පරසතු කියන වෘක්ෂය යොදුන් 100ක් කියලා කියන්නේ යටත් පිරිසෙන් සතපුම් දහසකට ආසන්න ප්‍රමාණය. සම්පූර්ණ වට ප්‍රමාණය මේ ගහ පැතිරිලා තියෙන්නේ. නිරන්තරයෙන් මලින් පිරීලා. ඒ මල්වල සුවඳත් යොදුන් 100ක් විතර ඈතට හමනවා කියලා කියනවා. ඒ තරම් දුරට හමාගෙන යන මේ පරසතු මල්වල සුවඳවත් උඩු සුළඟට නම් මොහොතක්වත් හමන්නේ. එහෙම සඳහන් කරලා මේ සතංච ගන්ධෝ සත්පුරුෂයන්ගේ සුවඳ කියලා සඳහන් කරාම කවුද සත්පුරුෂයෝ කියලා මෙතන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම සත්පුරුෂයා තමයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා. ඊළඟට මහරහතන් වහන්සේලා. පින්නතුනි පිළිවෙලින් පල්ලහැට අනාගාමි, සකදාගාමි, සෝවාන් ආර්යයන් වහන්සේලා. ඊට පල්ලෙහින් තවත් සත්පුරුෂයෝ ඉන්නවා. අපි මුලින් නිධාන කතාව සාකච්ඡා කරනකොට සිහිපත් කළා තිසරණයි පන්සිලුයි තියෙනවා නම් ඒ මේ ලෝකේ සීලවන්තයෝ. එහෙනම් ඒ අය අයිති වෙන්නේ සත්පුරුෂයන්ගේ ගණයට. පුහුදුන් කල්යාණ පුතජන මේ සත්පුරුෂ ගණයට අයිති වෙනවා. තමන් අකුසලයෙන් වැළකීලා
අනුනුත් අකුසලයෙන් වළක්වනවා නම් යම් කෙනෙක් තමන් යහපතෙහි යෙදිලා අනුනුත් යහපතේ යොදවනව නම් යම් කෙනෙක් ඒ අයට මේ ලෝකේ කියන්නේ සත්පුරුෂයෝ කියලා. සත්පුරුෂයන්ගෙන් පිරිච්ච ලෝකය ඊටාම ශ්‍රේෂ්ඨයි. සත්පුරුෂයන්ගෙන් බබලන ලෝකය තුල බොහෝ දෙනා නොඑක් ආකාරයේ දුගතියින්ගෙන් මිදෙනවා. සතර පායාදී දුගතියෙන් මිදෙනවා. සාපිපාසාදී දුගතියිනුත් මිදෙනවා. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලෝකයට මහා සැපය. ඒ කොහොමද සත්පුරුෂෝ ඇසුරු කරන අය සතර අපායනුත් සාපිපාසාදී දුකෙනුත් මිදෙනවා කියලා කියන්නේ. මෙවන් ධර්ම කාරණා ඕන තරම් පෙර දේශනාවලින් අහලා ඇති. නමුත් අපි මේ කාරණාව තහවුරු කරන්න පැහැදිලි කළොත් අපේ භාග්‍යතුන් වහන්සේ දානය පිළිබඳව දේශනා කරනකොට දානයේ ආනිසංසය බොහොම ගැඹුරින් පැහැදිලි කළා. පින්නතුනි තිසරණයි පන්සිලුයි තියෙනවා නම් යම් කෙනෙකුට ඔහු හැබැයි බෞද්ධයෙක්. තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙකුට කෑම වේලක් දෙන්න යම් කෙනෙකුට අවස්ථාව ලැබුණොත් ඔහුට ලැබෙන ආනිසංස ප්‍රමාණය ගැන ධර්මයේ සඳහන් කළා අනාගත ජීවිත අසංකේයයක් කියලා. එක කෑම වේලක් දුන්නොත් කෑම දුන්න කෙනාට දායකයට ලැබෙන ආනිසංසය තමයි අනාගතයේ උපදින ජීවිත අසංකේයක බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ කියන එක. එහෙම ලාභයක් ලැබෙන වෙනත් ක්‍රමයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඊට පල්ලෙහින් සඳහන් කළා තිසරණ නැති නමුත් අහසින් යන කාමයේ විතරාගී වූ තවුසු බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලිනුත් එහෙමයි හිටියා. නමුත් එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයයි අපිට විපාක දෙන්නේ. ඊට පල්ලෙහින් ඉන්නවා පෘතජ්ජන දුස්සීල පෘතජ්ජන සීලවන්ත. පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක ආනිසංස ලැබෙනවා. කාරණාව පැහැදිලි කරගන්න අපි මෙහෙම සඳහන් කළොත් අපි කියමු අපේ ගෙදරක උත්සවයක් තියෙනවා. මංගල උත්සවයක් වේවා. වෙනත් කුමන හෝ උත්සවයක් පිරිස් රැස් කරගෙන කරන උත්සවයක්. ඒ හින්දා අපි මංගල උත්සවයක්ම කියලා කියමු. අපි අපේ මේ උත්සවයට ආරාධනා කරලා තියෙනවා. අපි හිතමු 1001 දිනකට. සමාජයේ අපිට වැඩියෙන් හම්බෙන අය පෘතජ්ජන දුස්සීල සහ පෘතජ්ජන සීලවන්ත. ඇයි ඒගොල්ලන්ට පෘතජ්ජන සීලවන්ත කියලා කියන්නේ? අපිට හොඳයි. අපි කතා කරනවානේ හොඳ මිනිස්සෙක් කියලා. දැන් ඔය හොඳ මිනිස්සුયો කියන අය අපි බෞද්ධ කියලා හිතන අය අතර විතරද ඉන්නේ එතකොට? ඉස්ලාම් අය අතරත් අපි කතා කරනවා හොඳ මිනිස්සෙක් කියලා. කතෝලික අය අතරත් අපි කතා කරනවා හොඳ මිනිස්සෙක් කියලා. හින්දු දමිළ වගේ අය අතරත් අපි එහෙම කතා කරන අය ඕන තරම් ඉන්නවා. ඒ වුණාට තිසරණ නැහැ. සීලයට ගරු කරලා නැහැ. නමුත් අපිට හොඳයි. ආර්යයන් වහන්සේලාට ඒගොල්ලොත් දුස්සීලයි. අපිට හොඳ නිසා තමයි පෘතජ්ජන සීලවන්ත කියලා තියෙන්නේ. කෑම වේලක් දුන්නොත් අපිට ලැබෙන ලාභය අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙන එක. එතකොට අපේ උත්සවයට ඇවිල්ලා ඉන්නේ 1001ක්.
ඔතනින් 1000ක්ම ඉන්නේ පෘතජ්ජන සීලවන්ත. එක්කෙනෙක් ඉන්නවා තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙක්. වෙනතුනේ අපි දැන් මේ 1001ටම කෑම දෙනවා. අර 1000ට කෑම දුන්නාම අපිට සංසාරේ කොච්චර කාලයකට විපාක දෙයිද? එක්කෙනෙකුට කෑම දුන්නාම අනාගත ජීවිත ලක්ෂයයි. එතකොට ඒ ලක්ෂේ 1000න් ගුණ කෙරුවොත් ලක්ෂේ වුණා 1000ක්නේ. උත්තරේ එනවා 1.08යි. ලක්ෂේ 1000න් ගුණ කරාම 1.08යි. ඒ 1000කට කෑම දීලා ලැබෙන ආනිසංසය. අර 1001කින් එක්වෙනිය තිසරණ තියෙන කෙනෙක්. එයාට තනියම කෑම දුන්නාම අපිට විපාක දෙන කාලය සඳහන් වෙනවා 1.140යි. තේරුණාද අපේ ඇයට වෙනස? යමෙකුට පුළුවන් නම් තිසරණයි පන්සිලුයි මත පිහිටලා සමාජී ජීවත් වෙන්න. ඒ පුද්ගලයාට උදව් උපකාර කරන කෙනාට ලැබෙන ලාභය ඒකින් වැටහෙනවා එතකොට. අන්න ඒ නිසායි ඔහුටත් මේ ලෝකේ සත්පුරුෂ කියලා තියෙනවා. එතකොට කෙනෙක් ළඟ සිල් නැති නමුත් අර සිල්වත් පුද්ගලයාට කෑම බීම දුන්න නිසා මැරිලා ගිහිල්ලා තිරිසන් අපායේ ඉපදුනත් ආහාර නම් හිගනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ ජානුසෝනි වාගේ සූත්‍ර දේශනාවල් වල සිල් නැතුව දන් දුන්නාම මොකද වෙන්නේ කියලා. සිල් නැති නිසා තිරිසන් ලෝකවල ඉපදිනවා. නමුත් දන් දුන්න නිසා ආහාර හිගනේ. සුනකයෝ වෙලා ඉපදෙනවා, අශ්වයෝ වෙලා ඉපදෙනවා, වෘෂභයෝ වෙලා ඉපදෙනවා, ඇත්තු වෙලා ඉපදෙනවා. හැබැයි මේ හුඟක් සත්තු මිනිස්සුන්ට වඩා සැප විඳිනවා. ඒ වුණාට භවයේ තිරිසන්. කවදා හරි ඒ භවයෙන් මිදුනහම නැවතත් සතර පායෙම තමයි උරුම. අන් ඒකයි මං සඳහන් කළේ සත්පුරුෂයෙක් ඇසුරු කළොත් සංසාරේ සාපිපාසාදී දුගතියෙන් මිදෙනවා. ඒ සත්පුරුෂයාගේ අවවාද අනුශාසනා මත සිල්වත් ගුණවත් ජීවිතයකටත් යොමු වුණොත් ඒ සත්පුරුෂයා ප්‍රාණඝාතයෙන් වැළකීලා නිසා ඇසුරු කරන අයටත් කියනවා ප්‍රාණඝාත කරන්න එපා. පන්සිල් ආරක්ෂා කරන්න. උපෝසත සිල් සමාදන් වෙන්න යන්න. බණක් අහන්න යන්න. මේ ආදි වශයෙන් වුන් සුමගට අරගන්නවා. සමහර අය කතා කරලා කියනවා අපි යහමගට ආවේ මෙන්න මේ පුද්ගලයා නිසායි කියලා. එතකොට ඔහු කොච්චර සත්පුරුෂයෙක්ද? එහෙම කරන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාගේ සතර අපා දුකත් නැති කළා වෙනවා. සත්පුරුෂයෙකුට ලෝකේ කරන්න පුළුවන් දී. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට තවත් ක්‍රමයක් අපි දේශනා කළොත් ආත්මාර්ථකාමී බව. මේ ආත්මාර්ථකාමී බව කියලා කියන්නේ අපි සාමාන්‍ය කතා කරන ආත්මාර්ථකාමී බව ගැන නෙමෙයි. තමන්ට ලැබුණ තමන්ගේ ආත්මයට මනා වූ සාධාරණයක් කරන කෙනා ආත්මාර්ථකාමිය. ආත්මයට අර්ථයක් කරගන්න කෙනා. හැබැයි ඔහු ආත්මාර්ථකාමියෙක් වෙන්න ඔහු පුදුමාකාර පරාර්ථකාමියෙක් වෙනවා. කාගේවත් කිසිම වැඩකට ගිහිල්ලා උදව් කරලා නැහැ. නමුත් තමන් සිල්වත් නිසා කවුරු හරි තමන්ට සැලකුවොත් ඔහුට විපාක ලැබෙන්නේ ආත්ම කෝටි ගණන් වලින්. ඒ නිසා ඔහු හොඳ පරාර්ථකාමී. ආත්මාර්ථකාමී වෙන්න පරාර්ථකාමී බවත් ඉහළට යනවා. වෙනතුනි මේ කරුණු ජීවිතේක හරියට තේරුම් අරගත්තොත් අපි ජීවත් වෙන ප්‍රදේශයේ කොච්චර ලස්සන වෙයිද? අපි ජීවත් වෙන රට කොච්චර ලස්සන වෙයිද?
බුදුරජාණන් වහන්සේට කීකරු නම් අපි මෙලහට මීට වඩා හුඟක් ඉහළින් ඉන්න අය. අපි පරාජය කරන්න එදාට කාටවත් බැරුව යනවා. අපිට රිදවන්න වට්ටන්න මේ ලෝකේ ලේසියෙන් කෙනෙකුට බැරුව යනවා. නමුත් අතීත සංසාරේ 5,12,028 නමක් සම්මා සම්බුදුරු අපේ බෝසතාණන් වහන්සේට මුණ ගැහෙනකොට ඔය බුදුරජාණන් වහන්සේලාගෙන් වැඩි පිරිසක් අපිටත් මුණ ගැහුණ බව සත්‍යයි. නමුත් පින්නතුනි ආර්යයන්ට අකීකරු වෙච්ච නිසා අපි තාමත් සංසාරේ. නැවතත් ලැබිලා තියෙන්නේ ඊටාම උසස් ජීවිතයක්. ආයත් බුද්ධාන්තරයක්. කල්ප කෝටි ගණනකින් නොලැබෙන තත්ත්වයක්. ඒ වුණාට අපි තාමත් ලෞකිකත්වයේ මතම ජීවිතේ පිහිටවනවා නම් අපිට නොදැන අපි අපට කරගන්න මහා අනර්ථයක් තමයි එතන තියෙන්නේ. ආර්යයන්ට කීකරු වීම අපි හැම කෙනෙක්ම කළ යුතු දෙයක්. ඒ කීකරු බව දුගතියෙන් මුදවලා අපිව සුගතිගාමී කරන්න මනාව අවස්ථාවක් ලබලා දෙන්න තියෙන කල්ප ගානකින් ලෝකෙට ලැබෙන පුදුම අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හැම කෙනෙක් තුළම සිත් පහළ වෙන්න ඕනේ. ඊළඟට පින්නතුනි මේ කරුණ තවත් ටිකක් අපි සාකච්ඡා කරනකොට විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කරුණාවෙන් අනුන්ගේ ගුණ කියනවා නම් යම් කෙනෙක් මේක ලෝකේ බොහෝ දෙනා ළඟ නැති ගුණයක්. ඒ නැති ගුණේ තමයි අනුන්ගේ ගුණ කියන එක බොහෝ දෙනා ළඟ අඩු ගුණයක්. නමුත් යමෙක් අනුන්ගේ ගුණය සංගවන්නේ නැතුව ලෝභ නැතුව කියනවා නම් ඔහුත් සත්පුරුෂයෙක්. ඊළඟට සඳහන් කළා කරුණු මනවින්ම තීරණය කරලා ප්‍රශංසා කරන්නේ නම් නොපැහැදිය යුතු තැන නොපහදින්නේ නම් පැහැදිය යුතු තැන පහදින්නේ නම් ඔහුත් සත්පුරුෂයෙක්. ඒ වගේම ඔහු හරි ඍජු පුද්ගලයෙක්. අපි දකිනවා කෙනෙක් වරදක් කරනවා. ඒක ඔහුට නොතේරෙන නිසා වෙන්න පුළුවන්. වැරදි වැඩක් කරලා අපෙනුත් ඇවිල්ලා අහනවා හොඳයි නේද කියලා. නමුත් ඔහු අපට ඊටාම හිතවත්. මේ වෙලාවේ ඒක හොඳ නැහැ කියලා ඔහුට කිව්වොත් හිතරි දෙන්නත් පුළුවන්. නමුත් වැරදි බව හොඳටම දන්නවා. දැනගෙන හිතවත් බවත් ඔහුගේ හිතරි දෙන එක වළක්ව ගන්නත් වැරද්දත් හොඳයි කියලා කියනවා නම් ඔහු කොහොමත් සත්පුරුෂයෙක් නෙමෙයි. ඒ නිසා ඍජු බව තියෙන්න ඕනේ. ඔහු සදහටම ජීවිතේ මාවත් හැරලා ගියත් ඔහු වැරදි නම් වැරදි කියලා කියන්න ඕනේ. ඒක නොකියන තාක්කල් ඔහු වැරදි කරන එක නවත්තන්නේ. නමුත් අපි කීවොත් වැරදි කියලා පස්සේ කාලෙක නමුත් ඔහු ඒක තේරුම් ගන්නවා. හැබැයි අපි හොඳයි කියලා පස්සේ කාලේ වෙන කෙනෙකුගෙන් තමන්ගේ වැඩේ වැරදි කියලා දැනගත්තොත් ඔහු ඒත් අපිත් එක්කම නාප වෙනවා. පින්නතුනි ඒක පරිගණ්ඩක් තියෙන හොඳ ක්‍රමයක්. ඒ නිසා මෙතන සඳහන් කරනවා නොපැහැදිය යුතු තැන පහදින්න එපා. හැබැයි පැහැදිය යුතු තැන ඒ කරුණ මනාව ප්‍රශංසා කරන්න ඕනේ. සමහරලාට සමාජයේ බොහෝසේ වැරදි කරන අය ඉඳලා හිටලා හොඳ වැඩක් කරනවා. හැබැයි ඒ වැඩේ දැක්කහම නම් ඔහුට ඊටාම ප්‍රශංසා කරන්න ඕනේ. ආන්ගේ ප්‍රශංසාව මෙතෙක් වැරදි කරපු ඔහු සුමගට ගන්නත් හේතු වෙනවා. මොකද ඔහුට හිතන්න යමක් එකතු වෙනවා. කවදාවත් මට ගුණයක් කියපු නැති මොහු මේ කාරණාව තුළ මට නොසෑහෙන්න ප්‍රශංසා කළා. එහෙනම් මම තවත් මගේ ගමන නිවැරදි කරගත්තොත් මෙවන් අය මට ප්‍රශංසා කරයි. මේ එක කරුණක් යටතේ
සාකච්ඡා කරන්න හුඟ දේවල් තියෙනවා. එනම් සඳහන් කරනවා නොපැහැදිය යුතු තැන අපහදින්න. නමුත් පැහැදිය යුතු තැන වර්ණනා කරන්න කියලා දේශනා කළා. ඒ අයටත් මේ ලෝකේ සත්පුරුෂයෝ කියලා කියනවා. ඊළඟට කායික සංවරේ, වාචසික සංවරේ, මානසික සංවරේ නිරන්තරයෙන් ගොඩනගන්න උත්සාහ කරන එක ඔහු තුල මනාව සිල් ගුණයක් ඇති කරවන්න අපි දරන වීරියක් බවට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා යමෙක් ළඟ තියෙනවා නම් ශ්‍රද්ධාව, යමෙක් ළඟ තියෙනවා නම් සීලය, යමෙක් ළඟ තියෙනවා නම් ශ්‍රුතය, යමෙක් ළඟ තියෙනවා නම් ත්‍යාගය, යමෙක් ළඟ තියෙනවා නම් ප්‍රඥාව, ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා මේ ආදී වශයෙන් කරුණු 7ක් ධර්මයේ සඳහන් කරනවා. මේ කරුණු 7ට කියන්නේ සප්ත ආර්ය ධනෙ කියලා. වෙන කිසිම ධනයක් තමුන් ළඟ නැති වුණත් සප්තාර්ය ධනය තමුන් ළඟ තියෙනවා නම් ඔහු මේ ලෝකේ තවත් කෙනෙකුට ලං වෙන්න බැරි මහා ධනපතියෙක් බවට පත් වෙනවා. ඒ ගැන සඳහන් කරපු අපූර්ව තැනක් ධම්මපදයේදීම මුණ ගැහෙනවා. අපේ පින්නතුන් අහලා ඇති අපේ ශාසනයේ එක ආර්යයන් වහන්සේ නමක් හිටියා. නමුත් කුෂ්ඨ රෝගියෙක්. ශරීරේ පුරාම කුෂ්ඨ හැදිලා. නිරන්තරයෙන් කසනවා, දී ගලනවා. කවුරුවත් එයා ළඟට ගන්න කැමති නෑ. ගෙදරිනුත් ප්‍රතික්ෂේප කරලා ඉන්නේ. බණ අහන්න ගියාම ධර්මශාලාවට එනවට මිනිස්සු කැමති නෑ. එළියට වෙලා තමයි බණ අහන්නේ. ශාලාවෙන් පිටපැත්තේ ඉඳලා බණ අහලා ධර්ම ශ්‍රවණය කිරීම හරියට කරන්න නිසා එක දවසක් ධර්ම දේශනාව අතරිම සෝවාන් වුණා. දේශනාව ඉවර වෙලා ගෙදර යන්න යනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මගදී ප්‍රදේශයේ ඒකාලෝක කරගෙන ආවා. ඇවිල්ලා අහසේ පෙනී හිටියා. නියම සක්‍ර වේසයෙන්ම පෙනී ඉන්නවා. පෙනී ඉඳලා කතා කළා සුප්‍රබුද්ධ කියලා. කතා කළ කියන සුප්‍රබුද්ධ උඹ පිළිකුල් සහගත ලෙඩක් තියෙන පුද්ගලෙක්. මට පුළුවන් එක මොහොතින් ඔබ සනීප කරන්න. සුප්‍රබුද්ධ උඹ හුඟක් දුක්පත් කෙනෙක්. මට පුළුවන් මේ සමාජයේ උඹ ඊටාම ඉහළ ධනවතෙක් බවට පත් කරන්න. ඒ දෙකම කරන්න මට යන්නේ මොහොතයි. සුප්‍රබුද්ධ ඔබට තියෙන්නේ මං කියන දේ කියන්න. මොකද්ද කියලා ඇහුවා. බුදුන් බුදුන් නොවේ කියාපන්. දහම් දහම් නොවේ කියාපන්. සංගුන් සංගුන් නොවේ කියාපන්. ඔය වචන තුන විතරයි කියන්නේ. සුප්‍රබුද්ධ බැලුවා මේ දිලිසෙන පුච්චලයාගේ මූණ දිහා. ඔබ කවුද කියලා ඇහුවා. සඳහන් කළා මට තමයි දෙදෙව් ලෝකයට අධිපති සක්‍ර දේවේන්ද්‍රය කියලා කියන්නේ. වෙනතින් පුදුම වෙනසක් සුප්‍රබුද්ධයි අපි අතර තියෙනවා. මේසා ආශ්චර්ය තේජාන්විත බවක් සහිතව තමන් ඉදිරියේ වැඩ ඉන්න සක්‍ර දේවේන්ද්‍රය දිහා බලලා සුප්‍රබුද්ධ කියනවා උඹ සක්‍රය වුණත් මහ මෝඩෙක් කියලා. උඹ දන්නවද මම දුප්පත් කියලා උඹ කීවට මම ගාව තියෙනවා ආර්ය ධන 7ක්. ඒකට කියන්නේ සප්තාර්ය ධනෙ කියලා. මං ගාව වෙන ධනෙ නැති වුණාට සප්තාර්ය ධනෙ තියෙනවා. සක්‍ර දේවේන්ද්‍ර ඔබ දන්නවද? යමෙක් ළඟ මේ සප්තාර්ය ධනෙ තියෙනවා නම් ඔහු සක්විති රජෙකුට වඩා ඉහළයි කියලා. මම එවන් තැනක ඉන්න නිසා මට දුප්පත් කියන්න ඔබට කොහොමත් වටින්නේ නැහැ. කරුණා කරලා
මගේ මග ඉඩ හැරලා යන දිහා කියන්නේ කිව්වා. ශක්‍ර දේවේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සුප්‍රබුද්ධ ගැන ගොඩාක් වර්ණනා කළා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා තුනුරුවන් සරණ මනාව පිහිටපු සුප්‍රබුද්ධ වගේ අයගේ තිසරණේ paludu කරන්න දෙවියෙකුටවත් බෑ කියලා. නමුත් හරියටම තෙරුවන් සරණ ගියේ නැති, හරියටම ශ්‍රද්ධාව නැති අපේ ශ්‍රද්ධාව හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ. දායිය ගොඩක හිටවපු ඉන්නක් වගේ. ඒකට හයිය නෑ. කොයි පැත්තට හරි ඇද වෙන්න පුළුවන්. එහෙම දිලිසෙමින් අපි ඉස්සරහට ඇවිල්ලා මෙච්චර කෝටි ගාණක් දෙන්නම් තුනුරුවන් ප්‍රතික්ෂේප කරන්න කියලා කිව්වොත් කෝටි ඕනේ නෑ පිළිතුරු. සමහර කාලවලට අහන්න ලැබෙනවා තහඩු කෑලි වලටත් තුනුරුවන් ප්‍රතික්ෂේප කරනවා. කිරි පැකට් එකකට වැසිකිලි පෝච්චියකට තුනුරුවන් ප්‍රතික්ෂේප කරන අවස්ථා අපිට ඕන තරම් අහන්න තියෙනවා. ඒ අර වගේ දියුණු ශ්‍රද්ධාවක් නැති හින්දා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සත්පුරුෂයාගේ සුවඳ දස දිසාවේ පැතිරිලා යනවා කියනකොට ඒකට එක උදාහරණයක් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ සිල් ගුණ විස්තර කරන තැන්වල අපේ රටේ කාරණාවක්. පින්නතුනි මේ අපේ රටේ කළුවැල් මණ්ඩප කියන ගමේ රුහුණු දනව්වේ තමයි මේ ගම තිබිලා තියෙන්නේ. ජීවත් වෙලා තියෙනවා මහානාග කියලා මහස් තෙර නමක්. මේ සත්පුරුෂයාගේ සබ්බා දිසා සත්පුරුෂෝ පවාති කියන කාරණාවටයි මේ උදාහරණයක් අට කතාවල් වල දක්වන්නේ. මහානාග තෙරුන් වහන්සේගේ සිල් සුවඳ මුළු ජම්බුද්වීපයේ පුරාම පැතිරුණා කියලා කියනවා. ඒතර මහානාග තෙරුන් වහන්සේ වැඩ ඉන්නේ අපේ රටේ රුහුණු දනව්වේ කළුවැල් මණ්ඩප කියන ගමේ. ජම්බුද්වීපයේ පුරාම නමුත් පැතිරිච්ච මේ සිල් සුවඳ නිසා දඹදිවින් දෙන්නෙක් පිටත් වෙනවා උන්වහන්සේ මුණ ගැහෙන්න. මගට එනකොට එක්කෙනෙක් මැරෙනවා. අනිත් එක්කෙනා අනුරාධපුරයට එනකන් ඇවිල්ලා කළුවැල් මණ්ඩප ගම කොහෙද කියලා අහලා ඒ ප්‍රදේශයට ගිහිල්ලා තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැන දැනගෙන අහල ගෙදරක නතර වෙලා රාත්‍රියේ පහන් කරලා පාන්දරම දානෙත් හදාගෙන ගිහිල්ලා මහානාග තෙරුන් වහන්සේට දම් පූජා කරලා උන්වහන්සේගේ ගුණ සුවඳ ජම්බුද්වීපේ පුරාම පවා පැතිරෙන බව කියලා පාත්‍රා සිවුරු හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේ ළඟ පැවිදි වෙලා රහත් වුණා. එතකොට මේ පුජ්‍යලයා තමන්ගේ අරහත්ත්වයේ උදෙසා ජම්බුද්වීපයේ ඉඳලා මේ මහා සිල්වතනන් හොයාගෙන මෙච්චර දුර එන්න හේතු වුණේ උන්වහන්සේගේ සීල ගන්ධයේ අනුත්තර බවමයි. මෙවැනි කරුණු දක්ව භාග්‍යතුන් වහන්සේ මේ සිල් සුවඳ සත්පුරුෂයාගේ සුගන්ධය කොයිතරම් ශ්‍රේෂ්ඨද? සීලය කියලා කියන්නේ මිල කරන්න බැරි ආභරණයක්. රත්තරන් පැළඳුවක්, දියමන්ති පැළඳුවක් මිල කරන්න පුළුවන්. නමුත් සිල් නැමැති ආභරණේ මිල කරන්න බෑ. යමෙක් ළඟ සිල් නැත්තම් අපි මුලින් සඳහන් කළා මේ ලෝකේ සුවඳවත් මල් වගේම සුවඳ නැති මලුත් තියෙනවා කියලා. සිල් නැති ගුණ නැති පුජ්‍යලයා සුවඳ නැති මලක් වගේ. හිරු නැති අහස වගේ. වෙරළ නැති සයුර වගේ ලස්සන නැහැ. නමුත් සිල්වත් පුජ්‍යලයා සිල් නැමැති ආභරණේ පැළඳගත්ත කෙනෙක්. ඔහු මරණයත් සමග නින්දෙන් පිබිදියා වගේ සුගතියේ උපදින කෙනෙක්. එවන් ජීවිතයක් මෙවන් බුද්ධාන්තරයක පෝෂණය කරන්න හරි පහසුයි. එවන් අවස්ථාවල් අද මොහොතක්වත් ඒ ගැන අමතක නොකර වහවහ ආර්යයන්ට කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් මාර්ගයෙන් දුගතියෙන් මිදිලා සුගතියෙන් සුගතියට යන්න
ලෝකයට මහා සත්පුරුෂයෙක් වෙන්න. ඒ මග ගමන් කරන්න රත්නත්‍රී ආශිර්වාදින්ම සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය ලබා දුන් ආදරණීය දෙමව්පියන්ට දීර්ඝායුෂ සහ ඊටම ඉක්මන් භවයක ධර්මාවබෝධය ලබන්න ප්‍රාර්ථනා කිරීම උදෙසා ගලපිටියාගම නිකවැරටියේ පදිංචි කුරුණෑගල මහාධිකරණයේ සේවයේ නියුතු චම්පිකා දසනායක මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු ලුතිනල් කමාන්ඩර් ජයන්ත කුමාර මහත්මයා හා තෙවිඳු දම්සිත් සෙතුමි දම්සාරි විසින් දායකත්වයේ දරන බව සඳහන් කරනවා. මීට 7 දිනකට පෙර මියගිය පුත්තලමේ පදිංචිව සිටි සරත් කුමාර රණතුංග මහත්මයාටත් පොතුවැව පාදිනියේ පදිංචිව සිටි මීට වසරකට පෙර මියගිය ගුණරත් මණිකා මෑණියන්ටත් අවිස්සාවේල්ල දිසා විනිසුරුව සිට මියගිය වසන්ත කුමාර දිසා විනිසුරුතුමන්ටත් කුබුක් වැව පදිංචිව සිට මියගිය චන්ද්‍රානී තෙන්නකෝන් මහත්මියටත් දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ උතුම් සද්ධර්ම දානානිසංසය අනුමෝදන් වේවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා දයාබර පියාණන් වන ටී.එම්. දසනායක මහත්මයාට හා ආදරණීය මෑණියන් වන සෝමා දසනායක මහත්මියට උතුම් ධර්මාවබෝධය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් දම්සිත් දම්සාරි නෙත්මිනි කල්සිසි නෙත් විඳු ශාක්‍ය නෙත්මි වින්ද්‍යා සවින්ද්‍යා මෙතුලි ඔමෙන් යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා ධර්මාවබෝධය වඩා වර්ධනය වීම සඳහා රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. උතුම් පින්කම උදෙසා දායකත්වයේ දැක් වූ සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු ඥාති බන්දු වර්ගයාටත් ඒ ආශිර්වාදයේ තේම ලැබේවා. තේරවාදී බුදුදහම ආරක්ෂා කිරීමට උරදෙන දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම යතිවරයන්න් වහන්සේලාට රත්නත්‍රී ආශිර්වාදයත් මහත් වසංගතයක්ව පවතින COVID-19 රෝගය ලෝකයේ තුලින් තුරන් වී සියලු ලෝවැසියන්ට සුවපත් භාවය උදා වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. චම්පිකා දසනායක මහත්මිය ඇතුළු පවුලේ අය පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහැවතුනි, දේශනා පොත්වා පදහල පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. එතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙන මේ පැහැ දේශනාව මෙලෙස නිමාවටපත් වෙනවා.
පින්වත් ඔබ හැම දිනාටම සියලු යහපතම උදා වේවා.